දවසේ අපි බලන්න යනවා හබක්කු තුන්වෙනි පරිච්ඡේදයේ 17 සිට 19 වෙනකන් විපත්ති දවසේදී මට නිශ්චලය ලැබේ. මක් නිසාද අධික ගස දළු නොලෑවත් මුද්‍රික වල පළදාවක් නොතිබුණත් ඔලීව ගසේ පළහට නොගත්තත් කෙත්තෙන් බෝධි නොලැබුණත් ගාලෙන් රැළ සිඳ දමනු ලැබුවත් අගයන් නැතුව ගියත් මම වනාහේ ස්වාමීන් වහන්සේ කෙරෙහි සන්තෝෂ වන්නෙමි. මාගේ බැලකුමේ දෙවියන් වහන්සේ ප්‍රීතිමත් වන්නෙමි. ස්වාමී යෙහෝවා වහන්සේ මාගේ බලය. උන්වහන්සේ මාගේ පාද මුවදෙනුන්ගේ පාදවලට සමාන කොට මාගේ පිටේ කලක් ආමෙන්. අද දවසේ වචනය මේකයි දේවදරුවනේ. ස්වාමීන් වහන්සේගේ වචනය තුල බලන්න. මෙතන මොකද්ද කියන්නේ? ඔබ දන්නවද මේ කාලේ මොන වගේ කාලයක්ද අපිට උදා වෙලා තියෙන්නේ? විපත්ති කාලයක් නේ. මෙතන කියනවා විපත්ති දවසේදී මට නිශ්චලය ලැබෙයි කියනවා. විපත්ති දවසකට අපිට නිශ්චලය ලැබෙයිද? ස්වාමීන් වහන්සේ තුල අපිට අනිවාර්යයෙන්ම නිශ්චලය තියෙනවා. මෙතන කියනවා විපත්ති දවසේදී මට නිශ්චලය ලැබෙනවා කියලා. ඒ කොහමද? දැන් ඔහු කියනවා නිශ්චල විපත්ති දවසේදී තමයි මට නිශ්චලය ලැබෙන්නේ කියලා. හොඳයි. ඔහු කොහමද නිශ්චල වෙන්නේ මේ විපත්ති වෙලාවක කියලා අපි බලන්න යනවා. මෙතන කියනවා මක් නිසාද අත්තික ගස දළු නොලෑවත් මුද්දික වැල්වල පළදාවක් නොතිබුණා ඔලිව ගසේ පළහට නොගත්තා කෙත්වලින් භෝජන නොලැබුණ ගාලෙන් එළු බැටළුවන් රැළ සිඳ දමනු ලැබුවත් පත්තිවල ගවයන් නැතිව ගියත් මොකද්ද මේක තේරුම දේවදරුවනේ? දැන් අද බලන්න උදාහරණයක් වශයෙන් මොකද්ද මේ කාලය? මොන වගේ කාලයකද අපි ඉන්නේ? අපි ජීවත් වෙන්නේ විපත්ති කාලයක. අද බැලුවොත් මුළු ලෝකෙම මිනිස්සු මේ අත දුවනවා. කොහමද දුවන්නේ? හදවතින් සිත මේ දුවනවා. කොහමද? බයේ. ඔවුන්ට කිසිම බලාපොරොත්තුවක් නැහැ. ඔවුන්ට ඉදිරියක් ගැන කිසිම බලාපොරොත්තුවක් නැහැ. ඉදිරියක කිසිම බලාපොරොත්තුවක් ඔවුන්ට පේන්නේ නැහැ. ඔවුන් බය වෙලාද බොහෝ දෙනාගේ සිත් බය වෙලා දිය වෙලා තියෙනවා. අන්න ඒ වගේ මෙතන කියනවා හබක්කු පොතේ කියනවා මෙතන කියනවා විපත්ති දවසේදී මට නිශ්චලය තියෙනවලු මොහු කියනවා. හිතන්න පොඩ්ඩක් ඔබ දේවදරුවෙක් වෙලා දේවදරුවනේ ඔබ ගැන ටිකක් හිතලා බලන්න. ගොඩක්ම කොරෝනා ප්‍රශ්නේ ඇවිල්ලා. දැන් කොරෝනා ප්‍රශ්නේ ගැන අපි හිතද්දි ඔබ කොහෙද දුවන්නේ? ඔබ කොහමද ඉන්නේ? ඔබගේ සිත කොහමද? මනස කොහමද? ඇසිරීම කොහමද? බොය දෙවියන් වහන්සේගේ දරුවෝ බොහෝ අය මට වට්ටෝරු එවනවා. කොරෝනා වලට කරන්න ඕන වට්ටෝරු ලියවනවා. කොයි හරි ලෝකේ මිනිස්සේ කොරෝනා වෙනිය මේ වට්ටෝරුව කියද්දි එකක් නෙමෙයි 10ක් වුණත් කියන්න බලන්න. අර පැණිය කියයි මේ පැණිය කියයි. එහෙම නැත්නම් තව මොකක් හරි මිනිස්සු හවු වෙලා ගොඩක් අය රැවටිලා ගොඩක් අය මිනිස්සු කියන දේ කරනවා. ඇයි ඔවුන්ට බලාපොරොත්තුවක් නෑ. අද සිද්ධිය වෙලා බය වෙලා
අපිට තියෙන එකම දේ තමයි දේව දරුවනේ දේව වචනය. මේක තමයි අපේ ලෙඩට සුවය. අපේ ලෙඩට බේත මෙන්න මේක. එම නිසා දේව දරුවනේ මේ ලෝකේ අනුව යන්න එපා. බලන්න මෙතන හබක්කු කියනවා විපත්ති දවසේ මට නම් නිශ්චලය තියෙනවලු. දැන් බලන්න මේ විපත්ති කාලේදී අපිට ජොබ් නැහැ, සමහර අයට පඩි හරියට ලැබෙන්නේ නැහැ, ජොබ් එක කරත් සමහරවට පඩි ලැබෙන්නේ නැහැ, ජොබ් නැහැ, අස්වැන්නක් නැහැ, ඒ වගේම වතු වල සේවය කරගන්න බෑ. අද බලන්න බොහෝ ප්‍රශ්න වලට මිනිස්සයා අද ඇලිලා තියෙනවා. බොහෝ ප්‍රශ්න ඇවිල්ලා තියෙනවා මිනිස්සයාගේ ජීවිතේට. ඒ විට මොනවද වෙන්නේ අපිට? අපිට ආදායමක් නැහැ. ආදායමක් නැහැ විතරක් නෙමෙයි කැම බීමත් අඩු වෙනවා අපිට. කන්න බොන්න මුදල් නැති වෙනවා. දේව දරුවනේ දෙවියන් වහන්සේගේ වචනය තමයි ආහාරය. ඔබට ආහාරය දේව වචනය. ඔබගේ ජීවිතේම මේ වචනයෙන් පෝෂණය කරගත්තම ඔබ ජීවත් වෙන්න යනවා මේ වචනය නැමැති කෑමෙන්. මොන ඔබට කියන්න පුළුවන්ද දේව දරුවනේ මෙතන ප්‍රශ්න කාලේ මේ කොවිඩ් ඇවිල්ලා ප්‍රශ්න වෙලා අසරණ වෙලා ඉන්න කාලේ ඔබට කියන්න පුළුවන්ද මම සන්තෝෂයෙන් ඉන්නවා? කමක් නැහැ මොන ප්‍රශ්නය ආවත්. ජොබ් එකක් නැති වුණත් කම නැහැ. දෙවියන් වහන්සේ මට සපයයි. ජොබ් එකක් නොකර ඉන්නවා නෙමෙයි. ජොබ් එකක් නැහැ කරන්න නැහැ. ස්වාමීන් වහන්සේ ඔබ සපයන දේව දරුවනේ. උන්වහන්සේ ඔබ බඩගින්න තියන්නේ නැහැ. බඩගින්න නැති වෙන්න අරින්නේ නැහැ. ඒකයි මෙතන කියන්නේ මොන ප්‍රශ්නය ආවත් කමක් නැහැ. මට ජොබ් එකක් නැති වුණත් කමක් නැහැ. මට පළදාවක් නැති වුණත් කමක් නැහැ. මට හිග වුණත් කමක් නැහැ. මගේ බිස්නස් එක පාළු වුණත් කමක් නැහැ. මට මොනවාද තියෙන්නේ? මගේ දෙවියන් වහන්සේ මාත් එක්ක ඉන්නවනම් මොකද තියනවා කියන්නේ මෙතන? මගේ ගැලවීමේ දෙවියන් වහන්සේ කෙරේ ප්‍රීතිමත් වේව් කියනවා. වෙන්නෙමි. ඔබට මොකුත් නෑ මේ කොවිඩ් කාලේ. කොච්චර අගවිකකම් නැද්ද? ඒක තිබුණට තියෙද්දි ඔබගේ හදවතේ යේසුස් වහන්සේ ඉපදලාද තියෙන්නේ? දෙවියන් වහන්සේ ඔබගේ හදවතේ ඉපදලා තියෙන්නේ? එහෙනම් දේව දරුවනේ ඔබගේ ජීවිතේ සන්තෝෂ වෙනවා. ඔබ සන්තෝෂමත් වෙනවා. ඔබට බලාපොරොත්තුවක් තියෙනවා. අපි විශ්වාස කරන්නේ අපේ දෙවියන් වහන්සේව. මෙතන කියලා මාගේ ගැලවීමේ දෙවියන් වහන්සේ කෙරෙහි ප්‍රීති වන්නෙමි. ස්වාමී යහෝවා මාගේ බලය. මොන ප්‍රශ්නාවක් මොන කරදරයක් මොන අගයිකකම් මැද මොන විදියට අපි ජීවත් වුණත් මේ අගයිකකම් මැද මොන දේවත් කමන්නේ අපි දෙවියන් වහන්සේ වනායි ප්‍රීති වෙනවා. කොහොමද දෙවියන් වහන්සේ වනායි ප්‍රීති වෙන්නේ? උන්වහන්සේ නිසාද මම ගැලවිලා ඉන්නවා. උන්වහන්සේ නිසාද මම ජීවත් වෙනවා. උන්වහන්සේ නිසා මම සදාකාල ජීවිතය ඇතුල් වෙලා තියෙනවා. මෙන්න මේකයි අපිව ජීවත් කරවන්නේ දේව දරුවනේ. දෙවියන් වහන්සේගේ වචනය. එතන කියනවා දෙවියන් වහන්සේ මාගේ ගැලවීම මාගේ ප්‍රීතිය දෙවියන් වහන්සේ කියනවා. උන්වහන්සේ මාගේ පාද මුව දෙනුකගේ පාදවලට සමාන කරනසේක. දේව දරුවනේ දෙවියන් වහන්සේ විශ්වාස කරලා හරියට දෙවියන් වහන්සේ තුල යන මිනිස්සයා කවදාවත් පැකිලෙන්නේ නැහැ. මුව දෙනෙක් වගේ දුවනවා. ඔව් අතිවැටෙන්නේ. ඇයි අපි විශ්වාස කරන්නේ කවුද? අපේ ජෙහෝවා ස්වාමීන් වහන්සේ, දෙවියන් වහන්සේ, අපේ බලයයි, අපේ ශක්තියයි, අපේ පර්වතයයි. ඔබට කියන්න පුළුවන්කමක් තියෙන්න ඕනේ දේව දරුවනේ. අපිට මොන ප්‍රශ්න මොන
අගයිකකම් මොන දෙයාවත් අපේ ඇතුලේ සමාදානය සැනසීම තියෙනවා. ඇයි? දෙවියන් වහන්සේගේ ආත්මයන් වහන්සේ අපි තුල වාසය කරනවා. අපි තුල රජෙක් ඉන්නවා. එහෙනම් කොහොමද අපි දුක් වෙන්නේ? උන්වහන්සේ අපි පෝෂණය කරන දේවදරුවනි. උන්වහන්සේ තුල අපිට සන්තෝෂ වෙන්න බොහෝ කාරණාවල් තියෙනවා. උන්වහන්සේ ගැන විශ්වාස කළා. උන්වහන්සේ ගැන කල්පනා කරද්දී ඔබට සන්තෝෂ වෙන්න බොහෝ කාරණාවල් තියෙනවා දේවදරුවනි. ඒතර කියනවා උන්වහන්සේ මගේ පාද මොදෙනුගේ පාද වගේ කරනවා. මාගේ උසස් ස්ථාන පිට යන්ට සලසනවා. මාගේ බලන්න උන්වහන්සේ මාගේ පාද දෙනුන්ගේ පාදවලට සමාන කොට මාගේ උසස් ස්ථාන පිට යන්ට සලස්වන සේක. බලන්න දේවදරුවනි අපි බැලුවොත් යෝබ් දිහා බලමු. යෝබ්ට මොකද උනේ? යෝබ්ට දෙවියන් වහන්සේ දීලා තිබුණ සෑම දෙයක්ම නැති වෙලා ගියා. යෝබ්ට කිසිම දෙයක් ඉතුරු වුණේ නැහැ. ඔහුගේ දරුවෝ නැති වෙලා ගියා. ඒ වගේම තිබුණ වස්තුව නැති වෙලා ගියා. සෑම දෙයක්ම නැති වෙලා ගිහලා මොකද උනේ? අන්තිමට ඔහුගේ ඇඟට කුෂ්ඨ රෝගයක් ආවා. කවුද මේක දුන්නේ? ඔබ දන්නවද මේ ලෝකේ ප්‍රශ්න එද්දී සමහර ප්‍රශ්න එන්න දෙවියන් වහන්සේ අත්හරිනවා. සමහර ඒ ප්‍රශ්න මැදින් යද්දී මොකද වෙන්නේ? අපිව ශක්තිමත් වෙනවා. හැමදාම නැත්තම් ඔය ඉන්නවා කකා බිබි ඔක්කොම ලැබෙනවා. ඔය ඉඳදී ඒ ජීවිතේ ගානක් නැහැ. රසයක් නැහැ. මන්දනේ මට නම් එහෙමයි. ඔක්කොම තියෙද්දි ඇත්තට රසයක් නැහැ. දෙවියන් වහන්සේත් එක්ක කතා කරනවා අඩුයි. දෙවියන් වහන්සේත් එක්ක මේ වෙනවා අඩුයි. හැබැයි කැඩිලා බිඳිලා වැටිලා මොනාරි වෙලා ඉන්නවනම් දෙවියන් වහන්සේ ළඟට පුදුම විදියට යවෙනවා. පුදුම විදියට උන්වහන්සේගේ ආදරය දැනෙනවා. සමහරවිට රස්නෙත් නැහැ උනුත් නැහැ. අයි හොදට යද්දි රස්නෙත් නැහැ උනු දැනට. මට තියෙනවා ඒක. මට තියෙන සමහරවිට ඔක්කොම හරියට කෙරීගෙන යද්දි රස්නෙත් නැහැ උනුත් නැහැ. ඒ වෙලාවට මම කල්පනා කරන ස්වාමිනී දැන් නම් හරියන්නේ නැහැ. කොමාරි මම දෙවියන් වහන්සේ තුරුලට දුවන කොමාරි දෙයක් හදාගෙන. අර බලන්න එදා යෝබ්ට මොනවද උනේ? යෝබ්ට ප්‍රශ්නයක් ආවේ කොහමද? සතුරා ගියා. සතුරා බලාගෙන ඉන්නවා. මෙයා හොඳට ඉන්නව නේද? දැන් මෙයාට ඔක්කොම හරි ගිහිල්ලා. මෙයා දැන් ඔක්කොම හොඳින් ඉන්නවා. ස්වාපුරුෂයත් එක්ක හොඳින් ඉන්නවා. ළමයි එක්ක හොඳින් ඉන්නවා. භාර්යාව එක්ක හොඳින් ඉන්නවා. සතුරා බලනවා. දෙවියන් වහන්සේ ඔක්කොම දීලා මොනවද කරේ? වැටක් බැඳලා තියෙනවා. යේසුස්ගේ ලේ වලින් වැටක් බැඳලා තියෙනවා. ඒකනේ අපි කියන්නේ හැම මොහොතෙම යේසුස්ගේ ලේ වලින් ආවරණය වෙනවා කියලා. යේසුස්ගේ ලේ වලින් ආවරණය වුණාම අපේ හතුරට ඇතුල් වෙන්න බෑ. හැබැයි ඌ මොනවද කරන්න ගිහිල්ලා? ඊළඟට ඌ ගිහිල්ලා දෙවියන් වහන්සේත් එක්ක කතා කරනවා. අපේ කේලම මොනවද කේලම? ඌ හොඳට බලාගෙන ඉන්නවා. හොඳට බලාගෙන ඉන්නවා. ඉනෝකා අරයා මෙයා එයා කුසුමලතා ඔක්කොම බලාගෙන ඉන්නවා. ඇයි බලාගෙන ඉන්නේ? කේලම හොයනවා. යක්ෂයෝ හොයනවා කියලා. මොකද්ද කේලම? ඔබත් මමත් මොනවද කරන්නේ කියලා ඌ බලාගෙන ඉන්න. ඌ නිදියන්නේ නැතුව හොරෙන් බලාගෙන ඉන්න අපේ දේවල්. අපි කරන වැරදි. කේන්තියද, ඊර්ෂ්‍යාවද, වෛරයද, ක්‍රෝධයද, සැකයද මේ ඔක්කොම දෙන්නේ ඒක තමයි. ඒක දීලා මොනවද කරන්නේ? ඒකට අර දැන් ඌ දෙන දේවල් අපි අල්ලගන්න ඕනේ. සමහර ඒවා කේන්ති එනවා.
කේටි ආවෙටි ඔන්න වචනයක් දාලා අරිනවා. අන්න ඇතුල් වෙනවා. දැන් ඇතුල් වෙන්න බෑනේ අර වැට බෙදලානේ තියෙන්නේ දෙවියන් වහන්සේගේ ලේවලි. ඒක නිසා මොනවද කරන්නේ? දෙවියන් වහන්සේ ගාවට යනවා. ගිහලා මොනාරි අපිට අර ඒවට කතා කරා වගේ අපි කාට හරි දෙයක් කතා කළා. ඔන්න කතා කළා ඉවරලා මොනවද කරන්නේ? ඒකට අපි අහුවෙන්නේ නැත්තම් යනවා යේසුස් වහන්සේ දෙවියන් වහන්සේ ගාවට. ගිහලා මොනවද කියන්නේ? යොප්ට උනේ ඕකනේ දැන් යනවා. ගිහලා දැන් සිංහාසනේ ගාව ඉන්නවා. යේසුස් වහන්සේ ආනවා. දෙවියන් වහන්සේ ආනවා උඹ මාගේ යොබ් දරුවා ගැන මොකක් හරි අරගෙන දාවේ. එතකොට කියනවා ඔව් ඉතින් ඔයා ඔක්කොම මේ යොබ්ට ඔක්කොම ආශිර්වාද දීලා දැන් වට කරලානේ තියෙන්නේ. දැන් ඒ වැට අරින්නකෝ. අරලා මගේ අතට දෙන්නකෝ. ඔයාව එපා කරන්නේ නැද්ද කියලා බලන්නකෝ. ඔන්න දානවා ප්ලෑනක් දෙවියන් වහන්සේට ගිහිල්ලා. ඊට පස්සේ අනේ ඉතින් දෙවියන් වහන්සේ මොනවද කරන්නේ? දෙවියන් වහන්සේ අපි විශ්වාස කරලා කරගෙන ඉන්නේ. මගේ දාසයා, මගේ දාසිය, මගේ දරුවා, මගේ පුතා, දුව හැම එක්කෙනාම යේසුස් විශ්වාස කරගෙන ඉන්නේ. දෙවියන් වහන්සේ දැන් මොනවද කියන්නේ? දෙවියන් වහන්සේ කියනවා උඹ මගේ දරුවා ගැන මොන හරි හිතාගෙන දාවේ. එතකොට යක්ෂයා කියනවා ඔව් ඔයා දැන් එයාගේ ඔක්කොම වට කරලානේ තියෙන්නේ. ආශිර්වාද දීලානේ තියෙන්නේ. මේක අරින්නකෝ මේ වැට. ඔයා දන්නවද? යක්ෂයාට අපේ ජීවිතේ නිකම්ම ඇතුල් වෙන්න බෑ. යේසුස් ක්‍රිස්තුස් වහන්සේ පිළිගත්ත දරුවෙකුට යක්ෂයාට නිකන් ඇතුල් වෙන්න බෑ. කවදාවත් බෑ. හැබැයි හරියට පිළි අරගෙන සුද්ධාත්මයන් වහන්සේ තුල හරි ගමනක් යද්දී යක්ෂයාට ඇතුල් වෙන්න බෑ. දෙවියන් වහන්සේ අරලා දෙන්න ඕනේ. එහෙම නැත්නම් යක්ෂයාගේ දෙයක් ඔවුන්ගේ ජීවිතේ තියෙන්න ඕනේ. දැන් මෙතන කියනවා එකක් දෙවියන් වහන්සේ විසින් පරීක්ෂා කරනවා. එකක් යක්ෂයා විසින් පරීක්ෂා කරනවා. තව එකක් අපි විසින් පරීක්ෂාවට වැටෙනවා. එක තමයි උදාහරණයක් වශයෙන් එදා බලන්න ඊසාක්ව පූජා කරන්න කිව්වා යේසුස් ආබ්‍රාම්ට. මොනවද උනේ? ඊසාක්ව කිව්වා ආබ්‍රාම්ට මට පූජා කරන්න කියලා. ඊට පස්සේ ඊසාක් දරුවව අරගෙන ගිහිල්ලා බෙල්ල කපන්න හදද්දිම පිය උස්සද්දිම පූජා කරන්න පිය උස්සද්දිම මොනවද කරේ? යේසුස් දෙවියන් වහන්සේ කිව්වා එපා. නුඹගේ ඇදහිල්ල පරීක්ෂා කරා කිව්වා. ඒක එකක්. දෙවැනි එක බලන්න යොප්ව ඉල්ලුවා පරීක්ෂා කරන්න. දෙවියන් වහන්සේ මොනවද කරේ? ඇරියා වැට. කිව්වා ඔයා වැට කරලා වැට බැඳලා ඔක්කොම ආරක්ෂාව දීලා ඔක්කොම දීලානේ තියෙන්නේ. මට දීලා බලන්නකෝ. මට දිවුනේ කිය. ඔන්න බලන්න එයා ඔයාව පා කරන්නේ නැද්ද කියලා කිව්වා. මොනවද කරේ දෙවියන් වහන්සේ? දෙවියන් වහන්සේට විශ්වාසයි යොප්ව. ඉන් පස්සේ වැට ඇරියා. අරලා දුන්න හැබැයි කිව්වා ප්‍රාණයට අතක් තියන්න බෑ. සියලුම ආශිර්වාද නැති කරා. මොනවද යොප් කිව්වේ? ස්වාමීන් වහන්සේ දුන්නා, ස්වාමීන් වහන්සේ ගත්තා. ස්වාමීන් වහන්සේ නෙමෙයි ගත්තේ. නමුත් ඒත් බලන්න අර තියෙන විශ්වාසනේ. ස්වාමීන් වහන්සේ දුන්නා, ස්වාමීන් වහන්සේ ගත්තා. ස්තුතියි. දෙවදරුවනේ අද අපිට තිබුණ දෙයක් නැති වුණා නම් කොහොම තියයිද නේ? කියයිද ඒක දෙවියන් වහන්සේ කිය ස්තුති කීකීද? මොකක් හරි වෙලා ඔය දැයි පරීක්ෂකයනේ යස්වාන්සේගේ දෙවියන් වහන්සේගෙන් ඉල්ලුවේ මේක කරන්න කියලා. දැන් සමහරවිට ඔබේ භාර්යාව ඉල්ලනවා, ස්වාමි පුරුෂයව ඉල්ලනවා.
මොකක් හරි වෙලා තිබුණා නම් මොකක් වෙයිද? දරුවා විල්ලයි. මොකක් හරි වේ. අපි කොහොම ඉදීදනේ? ඒ වුණාට යෝබ් කිව්වා දෙවියන් වහන්සේ දුන්නා දෙවියන් වහන්සේ ගත්තා ස්තුතියි. අන්තිමට භාර්යාව යාළුවෝ ඔක්කොම ඇවිල්ලා මොනවද කිව්වේ? යෝබ්ට කෑ ගැව්වා දැන්වත් අත්තරපන් ඔබේ දෙවියෝ කිව්වා. ඒක නිසා දේව දරුවනේ දෙවියන් වහන්සේ ඔබේ ජීවිතය වෙනුවෙන් උන්වහන්සේ ජීවිතය දුන්නා. සදාකාල ජීවනය අපිට ලබා දුන්නා. ඒක විතරක් කල්පනා කරන්න. ඒක හොඳටම ඇති අපේ ජීවිතය අපි උන්වහන්සේට ස්තුති කරන්න. ඒ දෙවනි කාරණාව යෝබ් කවුද ඉල්ලුවේ? සතුරා ඉල්ලුවේ යෝබ්ව පරීක්ෂා කරන්න. අන්තිමට ඇයි යේසුස් දෙවියන් වහන්සේ දුන්නේ? ඇයි දෙවියන් වහන්සේ දුන්නේ? දෙවියන් වහන්සේට විශ්වාසය තිබුණා යෝබ් ගැන. දේව දරුවනේ ඔබ දන්නවද? අද දවසේ දෙවියන් වහන්සේට ඔබ ගැන ලොකු විශ්වාසයක් තියෙනවා. මං ගැන ලොකු විශ්වාසයක් තියෙනවා. අර යෝබ්ට වගේ සතුරා යනවා යේසුස් වහන්සේ ගාවට. දෙවියන් වහන්සේ ගාවට යනවා. කියනවා දැන් මේක දීලා බලන්න, මේක දීලා බලන්න, මේමයි. ඔබ දන්නවද කියලා කියනවා. අපි හොඳට ඉද්දි වැට බඳලා තියෙද්දි ඇතුල් වෙන්න බෑ. දෙවියන් වහන්සේම වැට අරින්න ඕනේ. අන්තිමට බලන්න උන දේ යෝබ්ට. යෝබ් දෙවියන් වහන්සේ විශ්වාස කරපින්දා ඉතියටත් වඩා ඊළඟ පාර යාගේ ජීවිතේ ඊට වඩා මහත් දෙයක් විශාල ආශිර්වාද ලැබුවා. අපි මොනවද දේව දරුවනේ කරන්න? සමහර අය මේ තුන්වෙනි පරීක්ෂාව මොකද්ද? තුන්වෙනි පරීක්ෂාව අපි විසින් පරීක්ෂාවට වැටෙනවා. අපි විසින් සතුරට ඇතුළට එන්න දෙනවා. ඇයි? අපි තව කෙනෙක් දකින්නේ තමන් විතරයි දන්නේ තමන්ගේ ඇතුළාන්තේ සුද්ධකම මොකද්ද නැති කියන එක. මොනාරි දෙයක් අපේ ජීවිතේ තියෙනවා. පොඩි දෙයක් තිබුණම ඇති දේව දරුවනේ. පොඩි කේන්තියක් තිබුණත් ඇති. පොඩි සැකයක් තිබුණත් ඇති. සතුර ඇතුල් වෙනවා. ඒකින්ද මම ඔයගලන්ට කියනවා ජීවිතේ සැකයක් ඇති කරගන්න එපා. තමගේ භාර්යාව ගැන, ස්වාමි පුරුෂයා ගැන, දරුවෝ ගැන කවදාවත් සැකයක් ඇති කරගන්න එපා. සැකෙන්නේ සතුරගෙන්. ඒක නිසා සැකය ඇති කරගන්න එපා කවදාවත්. සුද්ධාත්මයන් වහන්සේගේ ඵල ඔබගේ ජීවිතයට එන්න ඔබගේ ජීවිතය වෙනස් වෙනවා දේව දරුවනේ. එම නිසා මේ කාලේ මේකත් ඇවිල්ලා පරීක්ෂාවේ කාලයක්. මේ කොරෝනා කියන්නේ පරීක්ෂාවේ කාලයක්. මේ පරීක්ෂාවේ කාලයට අපි අසු වෙන්නේ නැහැ. ඇයි අසු වෙන්නේ නැත්තේ? අපේ දෙවියන් වහන්සේ ජීවමාන දෙවියන් වහන්සේ ගැන අපි දන්නවා. අපිට අපේ දෙවියන් වහන්සේ විශ්වාසයි. අපි සදාකාල ජීවනය අපි ලබලා ඉවරයි. සදාකාල ජීවනය උන්වහන්සේ අපිට දීලා ඉවරයි. අද අපේ ජීවිතේ මේ පොළවෙන් ගියත් අපිට බලාපොරොත්තුවක් තියෙනවා. ඒක නිසා මේ පොළවේ දේවල් ගැන බලාපොරොත්තු වෙන්න එපා. ස්වාමීන් වහන්සේ කියන ආසේ පක්ෂීන් දැස බලපන්. ආසේ පක්ෂීන් දැස. මම උන්ව පෝෂණය කරනවා. ඔවුන් අටකොටු වල පුරව ගන්නෑ. නමුත් නුඹලා මට කොච්චර වටිනවද කියලා දේව වචනේ අහනවා දේව දරුවනේ. එම නිසා ඔබට අගයිකකමක් තියෙනවා නම් කිසිම බයක් ඇති කරගන්න එපා. දෙවියන් වහන්සේ ඔබ පෝෂණය කරනවාමයි. ඒ ගැන සැකත් කරගන්න එපා. එදා දවසට අවශ්‍ය දේ දෙවියන් වහන්සේ ඔබට දෙනවාමයි දේව දරුවනේ. දවසේ බර දවසට සාල්ලු කරගන්න. දවසට ඇති දවසේ බර. අවුරුද්දකට දෙයකට අවුරුදු ගානකට පස්සේ තියෙනව හිතන්න එපා.
අද දවස සුද්ධකමේ ජීවත් වෙන්න බලන්න. දෙවියන් වහන්සේ ඔබ සියලු දෙනාට මම ආශිර්වාද කරනසේක්වා. සන්තෝෂයෙන් ඉන්න. සන්තෝෂ වෙන්න දෙවියන් වහන්සේ තුල. මෙතන හබකු කියනවා. මම වඩායි සන්තෝෂ වෙනවලු. විපත්ති කාලයේදී සන්තෝෂ වෙනවලු දෙවියන් වහන්සේ ගැන. යෙහෝවා වහන්සේ ගැන. උන්වහන්සේ අපේ ගැලවීම. මොන ප්‍රශ්න බාධාවක් කමන්නේ. මොන ආගමිකකම් ආවත් කමන්නේ. අපි වනහයි අපේ දෙවියන් වහන්සේ ගැන සන්තෝෂ වෙනවා දේව දරුවෝ. සතුරට ඉඩ දෙන්න එපා. ඔබ විසින් පරීක්ෂාවට වැටෙන්න එපා. හොඳට මතක තියාගන්න. අපේ මේ පොළවේ ඉන්න මේ සතුරා, අපිට විරුද්ධ ඉන්න සතුරා දෙවියන් වහන්සේට ගිහිලා කේලම් කියන අපි ගැන. අපි මොනවාද හොර රාශි කරන්නේ? ළඟ ඉන්න කෙනා දන්නේ නැහැ. නමුත් සතුරෙක් ඉන්නවා බලාගෙන. ඒ සතුරාගේ දේවල් ආවැටි රින්ගන්න බලාගෙන ඉන්නවා. ඒක නිසා පරිස්සම් වෙන්න. දෙවියන් වහන්සේ තුල සන්තෝෂ වෙන්න. මේ පාප වලින් දුවන්න ඈත් වෙන්න. දෙවියන් වහන්සේ ඔබ පරීක්ෂා කරොත් දේව දරුවනේ. ඉහළ තැනකට ඔබ ගෙනියන දෙවියන් වහන්සේ. ඒක නිසා ඔබ විසින් පරීක්ෂාවට වැටුණොත් ඔබගේ ආශිර්වාදය තව කල් යනවා. ඒක නිසා දෙවියන් වහන්සේට කියන්න හැම මොහොතකම යම් කිසි වරදක් වුණොත් ස්වාමිනේ මට සමා වෙන්න කියලා ඒ වරදින් ඈත් වෙන්න දේව දරුවනේ. මං හිතන ඔබ සියලු දෙනාට මේ වචනේ තේරෙන්නේ නැති කියලා. හොඳයි මම යාඥා කරනවා. මගේ ප්‍රේමණීය සුදු දේ පියාණනි අබ්බා පියාණන් මාසෝ පාංශික දාතන මේ සෑම දරුවේ බාර කරන පියාණනි මම අතුළු සෑම දරුවෙක් ඔබ වහන්සේගේ ලේවලින් වසා ගන්න. කිසිම අපිට විරුද්ධව ඉන්න සතුරාගේ කිසිම දෙයකට අපි භාජනය නොවන පිණිස ඔබ වහන්සේගේ සුද්ධ රුධිරයෙන් අපි වැස්සෙනවා ස්වාමිනී. අපිව තව සෝදා පවිත්‍ර කරමින් මේ ගමන යන්න ඔබ වහන්සේ අපිට උපකාර කළ මෙනුව. සුද්ධාත්ම වාසයේ ඵල අපිට දෙන්න ස්වාමිනී. අපි වර්ධනය කරන්න. සෑම දරුවෙක් ඔබ වහන්සේගේ දාතර අපි සියලු දෙනා බාර වෙනවා නාසරිත යේසුස් වහන්සේගේ නාමයෙන්. හොඳයි සියලු දෙනාටම ජේසුස් පීඨයි.